සුබ දැසනක් ඔබ සියලු දෙනාටම සුපුරුදු පරිදි උදෑසන ඉංග්‍රීසි වර්ක්ෂොප් එකකින් අපි අද දවස තුලක් හම් වෙනවා. මේ ඔස්සේ අද දින තුලත් ඉංග්‍රීසි කතනයට අවශ්‍ය වන දෛනික ජීවිතය සමග අපි නිතර භාවිතා කරන හැබැයි අපිට නිතර වරදින විශේෂ අවස්ථා කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් වැඩි වෙලාවක් ගන්න නැතුව කෙලින්ම අපි අපේ වැඩසටහන සමග යෙන්වීම කටයුතු සමග මේකෙමු. හැමෝම වැඩසටහන පිළිබඳව දැනුවත් අපි නොමිලේ කරන විශේෂ වැඩසටහනක් විශේෂ සේවාවක් වශයෙන් විවිධ හේතු සාධක රාශියක් මුල් කරගෙන අවශ්‍යතාවයේ මත හඳුන්වා දීපු විශේෂ වැඩසටහනක්. ඉතින් එහෙමනම් අද දවස තුල සාමාන්‍ය ඉංග්‍රීසි කතනයේදී අපිට නිතර අහන්න තියෙන නිතර කතා කරන්න සිද්ධ වෙන නමුත් අපි හරියට හඳුනන්නේ නැති නිතර අපිට ජීවිතේ කතා කරද්දී වරදින අපි වරද්ද ගන්න සාමාන්‍ය පන්ති කාමරයක් තුළ ඉගෙන ගන්න බැරි විශේෂ ස්පෝකන් අවස්ථා කිහිපයකින් දෛනික ජීවිතේ කතා කරන භාවිතා වන විශේෂ සිදුවීම් විශේෂ අවස්ථා කිහිපයක් මුල් කරගෙන විශේෂ දැනුම් යම් මට්ටමක් ඔබට එකතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ මොහොතේ සම්බන්ධ වූ ඔබ සියලු දෙනා එක වචනයක් හරි අලුත් දෙයක් ජීවිතේට මේ විනාඩි 30ක හෝින් උඩ කාලය සීමාව තුළ ඉගෙන ගන්න කියලා මම විශ්වාස කරනවා. හොඳයි. අද මම විශේෂම භාවිතයක් පිළිබඳව කතා කරනවා මේ ස්පෝකන් එක සම්බන්ධයෙන් සාමාන්‍ය කතනය හා සම්බන්ධ අවස්ථාවේ විශේෂ භාවිතය. දැන් ඔබ දන්නවා උදේට අපි අවදි වෙනවා. දැන් ඔබ උදේ අවදි වෙලා දැන් මේ පන්තියට සම්බන්ධ වුණා. එහෙම නැත්නම් උදේට අපි නැගිටිනවා. දැන් උදේ නැගිටලා පන්තියට සම්බන්ධ වුණා. දැන් අවදි වෙනවා කියලා කියන්නේ අපි wake up කියන ක්‍රියාපදේ. wake up. මේකෙන් තමයි මම සටහන මුකුත් දෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය දෙයක් මම මේ පැහැදිලි කරන්න තිබුණොත් ඔබ ලියා ගන්න. විශේෂ සටහනක් මම දෙන්නේ නැහැ. පැහැදිලි කිරීම පමණයි. අවදි වෙනවා කියන අදහස තමයි wake up කියලා කියන්නේ. නැගිටිනවා කියන අදහස තමයි get up කියලා කියන්නේ. දැන් මේ get up එක අපි ගිය සතියේ නෙමෙයි කලින් සතියේ එකක් ස්පෝකන් වැඩමුළුව තුළ මම සාකච්ඡා කළා. wake up කියන්නේ අවදි වෙනවා. නැගිටිනවා කියන්නේ get up කියන අදහස. නමුත් අපි සාමාන්‍ය ජීවිතය තුළ මෙන්න මෙහෙම අදහසක් කියනවා. මම අවදියෙන් මම නැගිටලා ඉන්නේ. මම අවදියෙන් ඉන්නේ. මේක හරියට තේරුම් ගන්න. මේ අදහස් වෙන්නේ මේ මොහොතේ මම නිදි නෑ. මම නැගිටලා ඉන්නේ කියන අදහස. දැන් නිතර ගෙවල් වල ඇහෙන වචන මේවා. දැන් චූටි පුතා නිදි ඇති. නෑ අම්මි මං අවදියේ. දැන් තේ ටිකක් හදනවා අම්මා හවස 3ට විතර. මම පොඩි නිින්දක් දාගෙන ඉන්නේ. ඒතර අම්මා හිතනවා මං නිදි කියලා. මං කියනවා අම්මේ මමත් අවදියේ. කොහොමද මේ අදහස කියන්නේ? දැන් මේ කියන්නේ wake up එකෙන් අවදි වෙනවා. get up එකෙන් නැගිටිනවා. මේ ක්‍රියාපද දෙක. ඒතර I wake up at 6:30. මම නැගිටිනවා මම අවදි වෙනවා උදේ 6:30ට. I get up at 6:30. මම නැගිටිනවා උදේ 6:30ට. එතකොට මේක වෙනයි. මේක වෙනත් භාවිතයක්. නමුත් අපිට කියන්න අවශ්‍ය භාවිතය මේක නෙමෙයි. අපිට කියන්න අවශ්‍ය මම අවදියෙන් කියන අදහස. ඔබ හිතන්නකො කොහොමද කියන්නේ? කොහොමද අපි කියන්නේ මම අවදියෙන් කියලා? ඔබ හිතන්න මේක කියන්න පුළුවන්ද කියලා? මෙතන ඉන්න බහුතරයෙන් 90%ක් මේක කියන අදහස ඔබ නිවැරදිව කියන දන්නේ නැහැ. අනේ නිසා මේ විශේෂ වර්ක්ෂොප් එක අපි ලෑස්ති කරේ හැම දිනකටම සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය ඉංග්‍රීසි කතා කරන දැනුමත් ඉංග්‍රීසි ග්‍රැමර් දැනුමත් තව දුරටත් දශමයක් හෝ වැඩි කරන අපේක්ෂාවයි. හොඳයි එහෙනම් මම අවදියේ ඔහු අවදියේ අපි කියනවා තාත්තා අවදියෙන් ඉන්නේ. දැන් ඔය ගැන කතා කරන්න එපා. අම්මා අවදියෙන් ඉන්නේ කෑ ගහන්න එපා. මම අවදියෙන් ඉන්නේ තව පොඩ්ඩක් මම එන්නම්. මම අවදියෙන් ඉන්නේ මට ඔයාලා කියන දේ ඇහෙනවා. මම අවදියේ නැත්නම් මම නැගිටලා. මේක හැබැයි සිද්ධියක් විදිහට ගත්තොත් දැන් මම ඇඳට වෙලා ඉන්නේ. මම හරි කවුරු හරි ඒ පුද්ගලයා දැන් ඇඳේ ඉන්නේ. ඇඳේ හරි බිම හරි කොහෙ හරි හැබැයි දැන් නිදි ස්වභාවයෙන් ඉන්නේ. නිදි ස්වභාවයෙන් ඉන්නේ. නිදි ස්වභාවයෙන් හිටියට මෙයා නිදි නැහැ. දැන් අපිත් අර පොඩ්ඩක් නිකන් ඔකද සිංහල වචන දෙනවා ඇලවෙලා ඉන්නේ කියලා. මම පොඩ්ඩක් ඇලවෙලා ඉන්නේ. ඇලවෙලා මේ අදහස සිංහලෙන් අපි කියනවා. නමුත් ඒක හැමෝම භාවිත කරන්නේ නැතුව ඇති. අර නිදි නැතුව
ඇඳට වෙලා නැත්නම් ඇල වෙලා ඉන්න අවස්ථාව. ඒ වෙලාවේදී අවශ්‍යතාවය මත කියනවා මම අවදීන් ඉන්නේ. මම අවදීන් ඉන්නේ. උතර කෑ ගහන්න එපා. මොනවද ඔය ඔයගොල්ලෝ බලන ෆිල්ම් එක? මම අවදීන් ඉන්නේ. බලන්න මම අවදීන්. එතකොට ඔබට කිසිම හේතුවක් නිසා wake up කියන අදහස දාන්න බෑ. ඔබට කිසිම හේතුවක් නිසා get up කියන අදහස මේකට දාන්න බෑ. ඔබට අවශ්‍ය නම් මම අවදීන් ඉන්නේ කියලා කියන්න. ඔබ මෙන්න මෙහෙම කියන්න ඕන. මේක ඔබට අලුත් භාවිතයක් වෙන්න පුළුවන්. හැබැයි ෆිල්ම් එකක් බලන්න මේවා හොඳට තේරුම් ගන්න පුළුවන් වේවි. මම අවදීන් කියන්නේ I am up කියන අදහස. මේ I am එක කෙටි කරනවා I'm කියලා. මෙන්න නිවැරදි භාවිතය I'm up. I'm up. මම අවදීන්. බලන්න මෙතනදී get up කියන අදහස ආවේ නෑ. wake up කියන අදහස ආවේ නෑ. හැබැයි මම අවදීන්. මම නැගිටලා කියන අදහස ආවා. I'm up. මම අවදීන්. දැන් මෙතනදී ඔහු අවදීන් කිව්වොත් ඔහු කියන්නේ he නිසා he is up කරන්න. He is up. දැන් මොකක්ද අදහස? ඔහු අවදීන් මේක පිටි කරනවා he is up. ඔහු අවදීන් is up. දැන් ඇය අවදීන් වුණොත් මෙතන he එක she කරන්න she is up. ඇය අවදීන්. ඇය ඇහැරගෙන ඉන්නේ. ඇය නැගිටලා ඉන්නේ. අම්මා අවදීන්. mother is up. තාත්තා අවදීන්. father is up. දැන් හදිස්සි අපි කිව්වොත් ඒගොල්ලෝ අවදීන්. they are up. අපි අවදීන්. we are up. මෙන්න අදහස. හැබැයි මෙතෙන්දී get up කියන verb එක ඇවිල්ලා නෑ. මෙතනදී wake up කියන verb එක ඇවිල්ලා නෑ. එහෙනම් මෙන්න බලන්න අපි අපේ ජීවිතේ නිතර අපිට කියන්න වෙන දෙයක්. ඔබට මේක කියන්න වෙලා ඇති. ඔබ මේ අදහස කියනවා ඇති. මම නැගිටලා ඉන්නේ. මම අවදියෙන් ඉන්නේ. මටත් ඒ ටිකක් හදන්න. මම අවදියෙන්. මම නිදි නෑ. දැන් ඕන පාඩම් කරන ළමයි රැට දොරත් වහගෙන බාගෙට නිදි. එතනින් අහනකොට අම්ම දොරට තට්ටු කරනවා අම්මේ මං අවදියෙන්. අම්ම නිදා ගන්නකො. අන්න බලන්න අදහස. මේක ඔබට ජීවිතයේදී භාවිතා කරන්න අවශ්‍ය වෙනවා. හැබැයි බහුතරයක් මේ අදහස කියන්නේ get up සහ wake up භාවිතා කරනවා ඒක වැරදි. I'm wake up කියන්නේ නැහැ. I'm get up කියන්නේ නැහැ. වැරදි. එහෙම එකක් නැහැ. ඒ භාවිතය වැරදි. සාමාන්‍ය උදෑසන නැගිටිනවා එකට ඒක දානවා. හරි. උදෑසන දාන්න කියන්නේ උදේට අවදි වෙනවා කියන්නේ I wake up at 5:30 මම පහමාරට අවදි වෙන්නේ. I get up at 5:30 මම නැගිටින්නේ පහමාරට. ඒක හරි. ඒක නිවැරදි. හැබැයි අර මම අවදියෙන් ඉන්නේ මම නිදි නෑ මම ඇහැරගෙන ඉන්නේ අන්න එතෙන්දී ඔබට get up දාන්න බෑ wake up දාන්න බෑ ඔබට සිද්ධ වෙනවා මෙන්න මේ I'm up කියන අදහස භාවිත කරන්න. ඒතර I am up I'm up වෙනවා. He's up she's up they are up we are up mothers up fathers up. දැන් අපි කිව්වොත් අලියා අවදියෙන් ඉන්නේ අලියා නිදි නෑ යන්න එපා ඔය පැත්තට. elephant is up don't go there. තාත්තා අවදියෙන් ඉන්නේ කෑ ගහන්න එපා. Father is up don't shout. මම අවදියෙන් ඉන්නේ මට ඇහෙනවා ඔයාලව. I am up I'm hearing you. මෙන්න අපේ භාවිතය. එහෙනම් මට අවශ්‍ය උනේ මම අවදියෙන් අපි අවදියෙන් ඔහු අවදියෙන් ඒගොල්ලෝ අවදියෙන් කියන විශේෂ අදහස ඔබට පැහැදිලි කරන්න. මෙන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඉක්මනින්ම සටහන් කරගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මම විශේෂ සටහනක් ඔබට එකතු කරන්නේ. එහෙමනම් ඔන්න ඔය විදිහට තමයි අවදියෙන් කියන අදහස අපි ප්‍රකාශ කරන්නේ. අපිට මේක කියන්න අවශ්‍ය වුණාට මේක නිතර අපි වරද්දනවා. මේක නිවැරදිව ප්‍රකාශ කරන්න අපි දන්නේ නැහැ. අපි මේ වෙනුවට ක්‍රියාපද ගන්නවා get up කියන ක්‍රියාපදය, wake up කියන ක්‍රියාපදය ආදී වශයෙන් අපි ක්‍රියාපද භාවිතා කරනවා. ඒක වැරදි. මෙතනදී ක්‍රියාපද දාන්න බෑ. ඔන්න ඔය ආකාරයෙන් be verb එක මුල් කරගෙන තමයි අපි අපේ අදහස ප්‍රකාශ කරන්නේ. I'm up කියන අදහස. මම අවදියෙන් මම ඇහැරගෙන කියන අදහස. හොඳයි බලන්න මේකේ තවත් අවස්ථාවක්
අපි නිතර ඉංග්‍රීසි කතා කරද්දී මෙන්න මේ අවස්ථාව අපි කියනවා. මොනවද මේ නැකිටගෙන කරන්නේ? මොනවද මේ නැකිටගෙන කරන්නේ? කොහොමද අහන්නේ ඔය? ඔබ හිතන්නකො මුලින්ම දැන් මේක කියා දුන්න නිසා දැන් ඔය අදහසට යන්න පුළුවන් ඇති බෞද්ධයකට. නමුත් ඔබ හිතන්න ඊට කලින් ඔබ දන්නවද ඔබ කියන්නේ? අපි අහනවා ගෙදරින් දරුවගෙන් පුතේ මොනවද මේ රෑ නැගිටගෙන කරන්නේ? අපි තාත්තගෙන් අහනවා ඇයි තාත්තා මේ නැගිටගෙන මොනවද කරන්නේ? අපි යාළුවෙන් අහනවා ඔන්ලයින් ඉන්නකොට මොනවද බං මේ නැගිටගෙන මම රෑ 12ට මොනවද කරන්නේ? ඔන්න අදහස්. ඔයා මොනවද මේ නැගිටගෙන කරන්නේ? මේ සාමාන්‍ය ජීවිතේ කතා කරන්න අවශ්‍ය දේවල්. අද රැයටත් ඔබට මේක අවශ්‍ය වෙයි කතා කරන්න. ඉතාමත් වැදගත් හොඳට තේරුම් ගන්න. එක දෙයක්, එක වචනයක්, එක භාවිතයක් හරි අවමතරම ඉගෙන ගන්න. මම භාවිතයන් පහක්වත් හෝ ඉංග්‍රීසි ප්‍රමාණයක් මේ සීමා සහිත කාලය තුල පැහැදිලි කරනවා. ඉතාමත් කෙටියෙන්, ඉතාමත් පැහැදිලිව, ඉතාමත් සරලව පැහැදිලි කරනවා. අවමතරමේ එක අදහසක් හෝ නිවැරදිව තේරුම් ගන්න. ඔයා මොනවද නැගිටගෙන කරන්නේ? මෙහෙම ඇහුවොත් කොහොමද ඔබ කියන්නේ? මෙතෙන්දී get up දාන්න පුළුවන්. බෑ. මෙතෙන්දී wake up දාන්න පුළුවන්. බෑ. මෙතෙන්දී මේ මොහොත තුල ප්‍රශ්නේ අහන්නේ. දැන් මට පේනවා තාත්තා නැගිටගෙන ඉන්නවා. මං අහනවා තාත්තා මොනවද මේ නැගිටගෙන කරන්නේ? මේක මේ කේන්තියෙන් අහන දෙයක් නෙමෙයි. අපි සාමාන්‍ය ආකාරයෙන් අහන්නේ. සාමාන්‍ය ස්වභාවයෙන්. මිත්‍රශීලීව අහන්නේ. එතකොට මං අහනවා තාත්තේ ඔයා මොනවද මේ නැගිටගෙන කරන්නේ? අම්මා ඔයා මොනවද මේ නැගිටගෙන කරන්නේ? පුතේ ඔයා මොනවද මේ නැගිටගෙන කරන්නේ? මෙතෙන්දී අදහස කන්ටිනියුස් අදහසක් එන්නේ. මේ මොහොත තුල මට දැర్శණය වෙනවා එයා ඉන්නේ නැගිටලා කියලා. මේ මොහොත තුල මට පේනවා එයා ඉන්නේ අවදියෙන් කියලා. එහෙමනම් අපි කන්ටිනියුස් වලින් අහනවා what are you doing up here? What are you doing up? What are you doing up? අන්න අදහස මොනවද ඔයා නැගිටගෙන කරන්නේ? මොනවද ඔයා කරගෙන කරන්නේ? What are you doing up? මෙන්න අපි කරනවානේ අවශ්‍යයි. දැන් අදහස සම්පූර්ණයෙන්ම විකෘති වෙනවා. What are you doing up? මොනවද ඔයා නැගිටගෙන කරන්නේ? දැන් තාත්තගෙන් නම් අපි මුලට දානවා තාත්තට පොඩි ගෞරවයක් දෙන වචනයක්. ඒක father දාන්නත් පුළුවන්. නැත්නම් දැන් ගෞරවයක් කොහොම dear father එහෙම දාන්නේ නැහැ. lovely father එහෙම නෑ මේ වගේ සැරේ. කෙලින්ම තාත්තේ. එවලන daddy what are you doing now? තාත්තා මොනවාද නැගිටගෙන කරන්නේ? මමී what are you doing now? අම්මා මොනවාද නැගිටගෙන කරන්නේ? එහෙම නැත්නම් කෙලින්ම අහනවා මොනවද මේ නැගිටගෙන කරන්නේ? what are you doing now? what are you doing now? එතකොට මොනවද ඔයා නැගිටගෙන කරන්නේ නම් what are you doing up කියන අදහස. what are you doing up කියන අදහස. දැන් මෙතනදී තමයි අර ඇහැරගෙන ඉන්නවා නැගිටගෙන ඉන්නවා කියන අදහස ප්‍රකාශ වෙන්නේ. හැබැයි ඔබ මතක තියාගන්න මේක දවල්ට අහන්න බෑ අපේ ලංකාවේ නම්. ලංකාවේ ලෝකෙ උනත් දවල්ට අහන්න බෑ. ඇයි? දැන් හිතන්නකෝ මම දැන් දවල් 2ට 3ට පොඩි නිින්දක් දැම්මා ලන්ච් එක අරගෙන. එතකොට මම ඊට පස්සේ පැය දෙකක් ඉන්න නැගිටිනවා. ඉතින් මම කාටවත් පුරන්න මගෙන් අහන්න මොනවද ඔයා නැගිටින්න කරන්නේ? අහන්න බෑ. හැබැයි සාමාන්‍යයෙන් අපි නිදියන ටයිම් එකනේ රෑ 9න් පස්සේ. උදේ 5 4 වගේ වෙනකන් ඒ කියන්නේ නිදියන ටයිම් එක දැන් රෑ 10න් පස්සේ කියලා හිතනවා 10න් පස්සේ නම් 4 වගේ වෙනකන්. අපි කියන්නේ මධ්‍යම රාත්‍රී මහ රෑ කියලා. දැන් නම් අපිට මේ ඔන්ලයින් තත්ත්වයට ගොඩක් අය රැයටත් අවදි. නමුත් ඒ වගේ මහ රෑට කෙනෙක් අවදියෙන් ඉන්නවනම් අහන්න පුළුවන්. මොනවාද මේ නැගිටගෙන කරන්නේ? මොනවාද මේ අවදියෙන් කරන්නේ? අන්න අදහස what are you doing now? මොනවාද ඔයා මේ නැගිටගෙන කරන්නේ? මොනවාද ඔයා මේ අවදියෙන් කරන්නේ? ඊළඟට දැන් මෙතෙන්දී what are you doing now? එතකොට ඔබ කියන අදහස මම අහුවොත් මොනවද ඔහු නැගිටගෙන කරන්නේ? එහෙම ආවොත් මේක වෙනස් වෙනවා is විදියට what is he doing now? what is he doing now? මොනවද ඔහු නැගිටගෙන කරන්නේ? what is he doing now? දැන් මොනවද නැගිටගෙන කරන්නේ? දැන් මෙතන ආවොත් ඇය මොනවද නැගිටගෙන කරන්නේ? what is she doing now? what is she doing now? අන්න අදහසක් එනවා
ඇය මොනවද නැතිදගෙන කරන්නේ? What she doing now? ඇය මොනවද අවදි කරන්නේ? අවශ්‍ය දෙයක් වෙන ඉක්මනින්ම සටහන් කරගන්න. මේ වර්ක්ෂොප් එක දිගටම වැඩසටහන යනවා. දවසක් වෙලාවක් කියන්න බෑ මේක අවසන් වෙන. ඒක මාසයක්ද අවුරුද්දක්ද දෙකක්ද වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කැමති නම් ඉංග්‍රීසි වර්ක්ෂොප් කියලා වෙනම පොතක් වෙන් කරගන්න අපේ විෂය නමින්. ඒතර ඔබට දිගටම වැදගත් දේවල්, විශේෂ දේවල් සටහන් කරගන්න පුළුවන් වෙයි. ඔබ තව පන්ති වලට යනවා ඇති. ඔබ තව පාඨමාලා කෝසස් කරනවා ඇති. නමුත් ඔය ඔබ කරන කිසිම කෝසස් එකකින් ඉගෙන ගන්න බැරි දේවල් තමයි මම වර්ක්ෂොප් එක තුළ උගන්වන්නේ. ඒ නිසා හැමෝටම මේ තාමත්ම වැදගත්. මිනිත්තු 30ක කාලයක් වේවි. මගේ ටාකට් එක විනාඩි 30ක්. නමුත් විනාඩි 30න් අවසන් කරන්න බැරි වෙයි. සමහර අමතර කාලයක් අවශ්‍ය වෙයි. විනාඩි 30ක් මම අපේක්ෂා කරන්නේ වැඩිපුර ගුණාත්මක භාවයක් පවත්වාගෙන යන්න. ඉරිදා කියන්නේ අනිත් කාර්යවල දවසක්. ගොඩක් මෙතන රස්සා කරන රැකියාව කරන පිරිසකට බහුතරයක් ඉන්නවා. ඒ නිසා කාර්යබහුල දවසක පැයක් එකමාරක් වුණත් වැය කරන එක තාමත්ම අපහසුයි. ඒ නිසා අපි කෙටි කාලයක් තුල ලොකු වැඩක් කරගන්න අපේක්ෂා කරමු. ඒ නිසා අපිට ඔබගේ ප්‍රශ්න විමසීම් වලට මම අවස්ථාව දීලා නැහැ මේ වැඩසටහන තුල. අවශ්‍යම කෙනෙක්ට අන්තිම මොහොත තුල විනාඩි 5ක කාලයක් වෙන් කරන්නම්. මේ වගේ විශේෂ පැහැදිලි කිරීම විශේෂ භාවිතයන් පිළිබඳව ඔබට අවබෝධයක් ලබා ගන්න හැකියාව ලැබෙවි. අපගේ YouTube නාලිකාව තුලත් විශේෂ පාඩම් කිහිපයක් එකතු කරලා තියෙනවා. ඒවත් බලන්න. ඒ YouTube එක තුල විශේෂ ග්‍රැමර් පාඩම් තියෙනවා. ඒවත් බලන්න පුළුවන්. ඔබට මම දැන් අපේ YouTube නාලිකාවේ link එක ලබා දෙන්නම්. ඒ වගේම ඉදිරියේදී මෙම වැඩසටහනට අදාළ link එක Telegram සමූහයට පමණක් සීමා වෙනවා. අනිවාර්යයෙන්ම තව දින කිහිපයක් ඇතුළත. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම Telegram කණ්ඩායම සමග එකතු වෙන්න. ඔබට ඉංග්‍රීසි විෂයට පමණක් නෙමෙයි තවත් ඔබ රස්සා කරන රැකියා කරන වැඩිහිටියෙක් නම් ඔබට අවශ්‍ය අනිත් භාෂාමය දැනුම වෙනත් ලැන්ග්වේජස් තමිල් ජපනීස් කොරියන් ඇතුළු ලැන්ග්වේජස් සහ සාමාන්‍ය පෙළ උසස් පෙළ කරන දරුවන් වෙනුවෙන් විශේෂ පේපර් විශේෂ පන්තිවල සහ විශේෂ විෂයන් වලට අදාළ විවිධ දේශන හා සම්බන්ධ වෙන හැකියාව තියෙනවා අපගේ Telegram සමූහය තුළ ඔන්ලයින් ඉස්කෝලේ විශේෂ Telegram සමූහය ඔබට අවශ්‍ය නම් අපේ Telegram සමූහයත් සමග එකතු වෙන්න. ඒ වගේම මෙම link එක ඉදිරියේදී ලබා දෙන බලාපොරොත්තු වෙන Telegram සමූහයට පමණයි බහුතර ප්‍රමාණයක් වැඩසටහන සමග ඒකාබද්ධ වන නිසා. හොඳයි එහෙනම් මේ වෙද්දී ඔබගේ message wall එකට අපේ YouTube නාලිකාවේ link එකත් Telegram සමූහයේ link එකත් ලබා දීලා තියෙනවා. ඔබට විශේෂයෙන්ම තවත් පාඩම් කිහිපයක් ලබා ගන්න හැකියාව ලැබෙවි අපගේ YouTube නාලිකාව කරා යොමු වුණොත් ඔබට දෛනික ජීවිතයට අවශ්‍ය වෙන විවේක කාලයේ ඉගෙන ගන්න පුළුවන් අලුත් දේවල් YouTube එක කරා ඉගෙන ගන්න හැකියාව ලැබෙවි. ඒ වගේම සමහර ග්‍රැමර් පාඩම් තියෙන තාමත් වැදගත්. ඒ ග්‍රැමර් පාඩම් ඔබට බලලා තේරුම් අරගෙන අලුත් දෙයක් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙවි නොමිලේම. සීලම link Zoom wall එකට මේ විදිහ අපි ලබා දීලා තියෙනවා. දැන් අපි හිතන්නකෝ ඔබ ගියා කියලා කොහෙද චාරිකාවක්. ඔබ කොහෙද චාරිකාවක් ගියා. සාමාන්‍යයෙන් ඉස්සර නම් දැන් තමයි හොටෙල් බුක් කරලා රූම්ස් බුක් කරලා නම් තියෙන්නේ. ඉස්සර අරණයට අවබෝධය ඇති. අපි චාරිකාවක් ගියාම පන්සලක් හරි විශ්‍රාම ශාලාවක් හරි වෙන් කරන්නේ. දැන් අදටත් අපි අනුරාධපුරයේ එක්ක බහුතරයක් වෙන් කරන්නේ. ගොඩාක් අය හොඳ ලක්ෂණී හොටෙල්ස් බුක් කරනවා. ඒක ඇත්ත. නමුත් බහුතරයක් මේ ගම්බද ටීම්ස් වලට ගියාම විශ්‍රාම ශාලාව තමයි බුක් කරන්නේ. ඒ විශ්‍රාම ශාලාවක ඉන්නකොට මහරයට අපිට පේනවා එක්කෙනෙක් අවදිින් ඉන්නවා. කොහොමද අහන්නේ එහෙනම්? What are you doing now? මොනවද ඔයා මේ අවදිින් කරන්නේ? දැන් ටිකක් ඈතින් මෙයා ඉන්නේ. මම මගේ ළඟ ඉන්න කෙනාට කතා කරලා එන්න කියනවා. දෙයා අන්න. What is he doing now? අර මොනවද නැකිලගෙන කරන්නේ? What is he doing now? අන්න අදහස. එයා ගෑනු කෙනෙක් නම් what is she doing now?
ඇය මොනවද අර නැගිටගෙන කරන්නේ. ඒතර ඒක පෙන්වන්නේ කොහොමද? දෙයා අන්න. දෙයා අන්න. දෙයා what is she doing now? අර අතන අර ගෑනු කෙනා මොකද කරන්නේ? අර අරගෙන නැගිටගෙන මොනවද කරන්නේ? ඔන්න අදහස. හැබැයි ඔය දෙයා කියන අදහස මේ අගට දාන්න එපා. දැන් මොකද අදහස වෙනස් වෙනවා. දැන් මම ඒක කියලා දෙන්නම්. දෙයා එක දානවා නම් අර අතන කියන අදහස ඔබ ඒක මුලට දාන්න අගට දාන්න එපා. දැන් මොකද අදහස් වෙනස් වෙනවා. වෙනස් වෙන අදහස් මම දැන් පැහැදිලි කරන්න. එහෙනම් ඔබ දන්නවද දැන් මොනවාද ඔබ නැගිටගෙන කරන්නේ? what are you doing now කියන අදහස්. ඊළඟට දැන් ඔකට මම කියා දුන්නා I'm up කියලා අදහස. I'm up. මොකද්ද මේකේ meaning එක? මම අවදියෙන් කියන අදහස. මම අවදියෙන් I'm up. අපිට තියෙන විශේෂ ලස්සන භාවිතයන් දෙකක් ඉංග්‍රීසි භාෂාවේ ඔබ දන්න වැඩි. මෙන්න මෙයා එක. here සහ there. here කියලා කියන්නේ මෙහෙ කියන අදහස. මෙහෙ. මෙහෙමයි මෙතන මෙහෙ විතරක්ම නෙමෙයි මෙහෙ මෙතන මේ ස්ථානයේ ඔක්කොම අදහස් ටික here එකේ තියෙනවා. there කියලා කිව්වොත් අතන කියලා ගන්න. අතන දැන් සිංහල භාවිතයත් එක්ක අරහෙ අතන ඔය අදහස් ටික ඔක්කොම මේකට ගන්න හැකියි. හරි. එයා කියන්නේ අරහෙ අතන කියන අදහස. here කියන්නේ මෙහෙ මෙතන කියන අදහස. දැන් මෙතන I'm up මම අවදියිනේ. මම අවදියි. මෙතෙන්දී දැන් මේකේ අදහස සිංහල අදහස මම අවදියි. මේ විශේෂ භාවිතයක් මේ ඔබට කොහෙවත් ඉගෙන ගන්න ලැබෙන එකක් නැති වෙයි. හොඳට තේරුම් ගන්න. මම අවදියි. මම මේකට ගෙනහල්ලා මේ here කියන එක එකතු කරනවා. I'm up here. I'm up here. දැන් මොකක් ඇද්ද මේකේ අදහස? ඔබ හිතන්න මොකක්ද මේකේ සිංහල අදහස? සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. සම්පූර්ණයෙන්ම අදහස වෙනස් වෙනවා. I'm up කිව්වොත් මම අපතියේ. මේ here කාපු ගමන් මේකේ අදහස සම්පූර්ණයෙන් පොඩ්ඩක් එහෙම නෙමෙයි සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. දැන් මේක තුල ප්‍රකාශ වෙනවා මම මෙහි උඩ කියන අදහස. මම මෙහි උඩ මෙන්න අදහස. I'm up here. මම මෙහි උඩ. දැන් අම්මා හොයනවා පුතාව. පුතා ගිහිල්ලා තාප්පේ නැගලා. අම්මා පුතා වහනකොට පුතා කෑ ගහලා කියනවා මමි I'm up here. අම්මේ මම මෙහි උඩ. අන්න අදහස. මේ here කාපු ගමන් අර අපි කිව්ව මම අවදියේ කියන අදහස සහ මුලින්ම වෙනස් වීමක් වෙනවා. එහෙනම් තේරුම් ගන්න I'm up here මම මෙහි උඩ. මම මෙහි උඩ අන්න අදහස. I'm up here. දැන් මෙතන අපි ගත්තොත් ඊළඟට දැන් මේ here දෙක අවශ්‍ය වෙන කියලා ඩගන් ලියා ගන්න. here කියන්නේ මෙහි කියන අදහස. there කියන්නේ අරහේ අතන කියන අදහස. I'm up here මම මෙහි උඩ. දැන් ඔහු මෙතන උඩ කොහොමද කියන්නේ? He's up here. එයා මෙතන ඉන්නවා. එයා මේ උඩ ඉන්නවා. දැන් හිතන්නකෝ දැන් ළමයෙක් ඒකත් අපි ළමයෙක්ව මුල් කරගමු. ළමයා හොයනවා දැන්. ළමයා කොහොම කියලා. පොඩි ළමයෙක් අවුරුදු 6 7 කෙනෙක්. තාප්පේ වල වාඩි කරන් දැන් මම ඉන්නවා. දැන් කෝ මගෙන් අහනවා කෝ ළමයා කෝ කමල් කෝ පුතා කෝ මම කියනවා එයා මෙතන උඩ. එයා මෙතන උඩ. කොහොමද කියන්නේ? He's up here. He's up here. එයා මෙතන උඩ කියන අදහස. දැන් එයාගේ හැරු ළමෙක් නම් කොහොමද කියන්නේ? ඇය මෙතන උඩ. She's up here. ඇය මෙතන උඩ. She's up here. ඇය මෙතන උඩ. right? දැන් හරි මේක මෙතනනේ. මෙතන උඩ. දැන් මම මෙතන උඩ. I'm up here. ඔහු මෙතන උඩ. He's up here. ඇය මෙතන උඩ. She's up here. කමල් මෙතන උඩ. කමල් is up here. තාත්තා මෙතන උඩ. father is up here. ඔයක අමතරව මේක අපිට ගන්න පුළුවන්. හිතන්නකො පන්සලට ගියා අපි කට්ටිය. උඩමළුවට දෙය යන්න හදා. අපි මම ඉන්නේ ටික උඩමළුවට නැගලා, පඩිපෙළ නැගලා. යාළුවෝ කට්ටිය පල්ලෙහා. යාළුවෝ අහන කොහෙද ඔයා? දැන් කෝල් එකක් දීලා අහන කොහොනේ වාදන්න මේ කොහෙද ගියේ? මම කියනවා මම මෙතන උඩ. I'm up here.
ඈ නැත්නම් මට පුළුවන් මේ මම මෙතන උඩ I'm up here අන්න අදහස මම මෙතන උඩ කියන අදහස ඒක සාමාන්‍ය ජීවිතේ ඕනම තැනකදී හැබැයි ඔබ ඉන්න උස ස්ථානයේ ඒක අඩියක්ද දෙකක්ද 10ක්ද 20ක්ද 50ක්ද කියන්න බෑ යම් කිසි හෝ උස ස්ථානයක ඔබ ඉඳන් කියනවා මම මේ උඩ ඉන්නේ මම මේ නිමග නැගෙන ඉන්දියා ලැඩේක නැගලා හිටියා මට කියන්න පුළුවන් I'm up here මම මේ උඩ මම වහල සුද්ධ කරන්න නැගලා මම වතුර ටැංකිය හොදන්න වහලට නැගලා ඉන්නේ මම හොයනවා මාව දැන් කොහෙද යා මං කියනවා වහල උඩ ඉඳන් I'm up here මම මේ මෙතන උඩ අපව වහල කියන කතාවක් අවශ්‍ය නැහැ දකින්න කෙනා දන්නවා වහල උඩ තමයි මේ මිනිස්සේ ඉන්නේ කියලා I'm up here මම මේ උඩ දැන් ඔතන මෙහි කියන අදහසනේ ඊළඟට මෙහෙම ආවොත් දැන් බල්ලෙට ගොස්සට නම් ගන්න පුළුවන් ඒක කොහොමද ගන්නෙ දැන් මං කියන බල්ල මෙතන උඩ ඉන්නවා බල්ල මේ උඩ ඉන්නවා දැන් බූසනම් ගසුරු නගිනවනේ අන්න ලස්සනට කිව්ත හැකියි බූස මේ මෙතන උඩ බූස මෙතන උඩ දැන් මේ පාරේ සිද්ධ වෙනවනේ ගමේ යනකොට බූස නැති වෙලා කට්ටිය හොයනවා මට පේනවා බූස ඉන්නව ගහක් උඩ නැගලා මං කියනවා මේ ඉන්නේ මෙතන උඩ කොහොමද කියන්නේ cat is up here එහෙම නැත්නම් ඊට එක දාන්න පුළුවන් ඌ කියන අදහසෙන් ඌ කියන භාවිතය එහෙනම් it is up here අනදහසක් එනවා it is up here ඌ මෙන්න මෙතන උඩ එහෙම නැත්නම් cat කියන නම් භාවිතයක් එනවා cat is up here ඔන්න භාවිතය මේ තාමත්ම වැදගත් ඔබ පන්ති 50කට ගියත් ඔබ මොන දෙවෙන්නේ මොන ප්‍රසිද්ධ මොන පාඨමාලාවක් කරත් මේ දේවල් ඔබට දකින්න ඇහෙන්න ලැබෙන එකක් නැති වේවි මේ තාමත්ම විශේෂ භාවිතයක් ඒ නිසා පුළුවන් හැම දෙනාම වැඩසටහනත් එක්ක ඔබ කැමති නම් ඉදිරියේදී සම්බන්ධ වෙන්න මේ වගේ විශේෂ පාඩම් අවබෝධය ලබා ගන්න මෙන්න මේ YouTube නාලිකාව link එක ලබා දීලා ඇති subscribe කරලා තියාගන්න ලොකු වැදගත්කමක් ඔබට මේ ජීවිතේ ලැබෙවි. දැන් බලන්න මෙතෙන්දී මම මෙතන උඩ I'm up here මම කියනවා ඔහු අන්න අතන උඩ අන්න අර උඩ නැගෙනවා. බලන්න ගෙදරට කියනවනේ මේ සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවනම් එක්ක අයියයි මල්ලි ඉන්නවනම් එහෙම නැත්නම් සහෝදරයෝ දෙන්නෙක් නැත්නම් අක්කයි නංගි නැත්නම් අක්කයි මල්ලි අක්කයි ඔහොම ඉන්නවනම් අපි කියන අන්න අර උඩ නැගෙනවා. අන්න උඩ අර උඩ අන්න අතන උඩ කියලා කියනවා. කොහොමද කියන්නේ? ඔහු නම් කියන්නේ එක්කෙනෙක් නිසා ඊස්නේ උඩ නිසා අප්නේ නෑ ඊස් අප්කම අවදියන්නේ ඒතර උඩ කියන අදහස ගන්න ඕන නිසා මේකට දානවා අතන නම් දෙයක් he's up there ඔහු අන්න අතන උඩ එයා අන්න අතන උඩ he's up there මම කියනවා ඇය අතන උඩ අන්න අර උඩ නැගලා අන්න බලන්න මේ අන්න අදහස she is up there she's up there අන්න අර උඩ නැගලා she's up there අන්න අර උඩ දැන් අපි කමල් කියලා ගත්තොත් කමල්ස් up there කමල් අන්න අතන උඩ තාත්තා අන්න අතන උඩ නැගලා අම්මේ father is up there තාත්තේ අම්මා අතන උඩ නැගලා මෙන්න නිවැරදි භාවිතය හොඳට තේරුම් ගන්න වැදගත් දෙයක් තියෙනවා ඔබ සටහන් කරගන්න ඔබ මේ සම්බන්ධ වෙන මිනිත්තු කිහිපය සෑම ආකාරයකින්ම ඔබට වැදගත් ජීවිතේට ඉතාමත්ම වටිනා මිලකර නොහැකි වටිනාකමක් එක් කරන්න විශේෂ පාඩම් කිහිපයක් හැම සතියකම උදෑසන 6 කියලා පිළිවෙල කරලා තියෙනවා යම් කිසි සාධාරණ හේතුවක් මත මගේ කාර්ය බහුලත්වයත් එක්ක ඉඳලා හිටලා ඉරිද උදේ දේශනේ මගේ අරින්න පුළුවන් ඒ වගේම පුළුවන් හැම සතියෙම අනිවාර්යයෙන්ම වැඩසටහන පවත්වනවා පුරුද්දක් කරගන්න මෙම වැඩසටහන සමග එකතු වෙලා ඔබ අලුත් යමක් ඉගෙන ගන්න ඒ වගේම ග්‍රැමර් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා වදාදා රාත්‍රියේ 10:30 වැඩසටහනක් තියෙනවා ඉරිද උදෑසන 10:30 වැඩසටහනක් තියෙනවා ඔබට කැමැති පහසු වැඩසටහන් දෙකට මෙන්න මේ මොකද මම සැලසුම් කරලා තියෙන ඉරිදා ස්පෝකන් ප්‍රෝග්‍රෑම් එක වදාදා ග්‍රැමර් ප්‍රෝග්‍රෑම් එක මෙතනදී අද දවස නම් ගැටලුවක් නේ ලොගින් වෙීමේදී මොකද මම රෑ 12ට විතර තමයි දේශන ලින්ක් එක මම හිතන ලබා දුන්නේ 11ට 12ට විතර ඒ නිසා ගොඩක් අය රෑ නිදි ලැබෙනකොට සහ උදේත් නිදි වැඩසටහන ඉවර වෙද්දී නිදි ඒ නිසා ඔබට ටිකක් පහසු වුණා නමුත් ඉදිරියේදී එහෙම ගැටලුවක් આવොත් YouTube එක හරහා live බලන්න පහසුකම සකස් කරලා තියෙනවා මීට පෙර පසුගිය මාසේ හැම දවසකම ඒ ප්‍රශ්නේ ලොගින් වීමේදී මතුවුණා ඒ නිසා අද දවසේ ලොකු ඉෂුව එකක් උනේ නැහැ ඔබ කිසිම කෙනෙක්ට අපි සැලසුම් කරේ ඉරිදා උදෑසන ස්පෝකන් එක බදාදා ග්‍රැමර් වර්ක්ෂොප් එක
අපිට ඒ විදිහටම යන්න පුළුවන් වෙවි. මොකද අපි live system එකෙන් දෙනවා ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැති වෙවි. නමුත් පසුගිය මාසයේ අවසාන දින කිහිපයේ මම සති දෙක භාවිතා කරේ spoken workshop එක ඉරිදා කරොත් බදාදාත් ඒකම කරන්න, grammar workshop එක බදාදා කරොත් ඉරිදා කරොත් බදාදාත් ඒකම කරන්න. නමුත් අපි live දෙන නිසා හැමෝටම අවස්ථාව ලැබෙන නිසා අපිට පුළුවන් වෙවි ඉරිදා spoken workshop එකක් බදාදා grammar workshop එකක් පවත්වන්න. මම ඒක ඔබගේ සමූහයන් වලට දැනුවත් කිරීම කරන්නම්. ඔබට ලැබිලා තියෙයි අපේ Telegram සමූහයේ link එක. අනිවාර්යයෙන්ම Telegram එකත් එක්ක එකතු වෙන්න. අපිට නැවතත් තව දින සති 4ක විතර කාලයක් ගියාට පසුව මම WhatsApp වලට මේ link එක ලබා දෙන්නේ නැහැ. Telegram එකට පමණයි මෙම දේශන link එක ලබා දෙන්නේ. ඒ නිසා Telegram එකත් එක්ක අනිවාර්යයෙන්ම එකතු වෙන්න. මේ වගේ විශේෂ පාඩම් විශේෂ භාවිතයන් පිළිබඳව අවබෝධය ලබා ගන්න YouTube නාලිකාව සමගත් ඒක රාශී වෙන්න. ඔබට නැවතත් මේ තවත් සම්බන්ධ වෙච්ච අය ඉන්න නිසා නැවතත් මම link එක ලැබෙන්න සලස්වන්නම්. වැඩසටහන අවසන් නැහැ. මේ වගේ තව විශේෂ භාවිතයක් තියෙනවා අපිට කතා කරන්න. කාලය පැය භාගයේ අවසానයි. නමුත් මට තව මිනිත්තු කිහිපයක කාලයක් ලබා දෙන්න. ඔබට මේ වෙද්දී අපේ YouTube නාලිකාවේ link එක ලැබෙනවා. subscribe කරලා bell icon එක ඔබලා තබා ගන්න. ඔබට ඒක ජීවිතේ ඉතාමත්ම වැදගත් වේවි. යමක් අලුත් දෙයක් ජීවිතේට ඉගෙන ගන්න ඉතාමත් මේ වැදගත් වේවි. ඒ සමගම අපේ Telegram නාලිකාවේ link එකත් ඇති. Telegram නාලිකාව සමගත් එක්ක වෙන්න. ඔබ කිසිදු කණ්ඩායමකවත් මේ වෙති නැති කෙනෙක් නම් ඔය link share කරලා මේ link එක share කරලා හරි තියාගන්න. ඔබට පුළුවන් වේවි Telegram app එක download කරගත්තට පසුව කණ්ඩායම සමග ඒක රාශී වන්න. ඒක ඉංග්‍රීසි විෂයට පමණක් නෙමෙයි සෑම විෂයකටම ඉගෙන ගන්න දරුවන්ට රැකියාව කරන ඔබ සියලු දෙනාටම ගැළපෙන පරිදි වැඩසටහන් ප්‍රාසයක් ඔබට ඒ ඔස්සේ ලබා ගන්න යාව තියෙනවා. හොඳයි. එහෙනම් දෙයා කියන එක භාවිතා වුණොත් අතන කියන ලස්සන අදහස නිර්මාණය වෙනවා. ඔබ ජීවිතේ කවදාවත් මේක ඇහිලා නැතුව ඇති වෙන උත්තරයක්. කවදාවත් මේක කොහෙවත් දැකලා නැතුව ඇති. කවදාවත් මේක ඉංග්‍රීසි වලින් කියන උත්සාහ කරන්නේ නැතුව ඇති. ඒ නිසා ඔබ ඉංග්‍රීසි වලින් කියන උත්සාහ කළා සමහරක් විට බැරි වේවි. නමුත් අද ඔබට බැරි වෙන්නේ නැහැ. ඔබ දන්නවා මේ භාවිතය. දැන් බලන්න මෙන්න මේ භාවිතය පිළිබඳව What are you doing now? කියලා දුන්නා. මොනවද මේ නැකිට කරන්නේ? මොනවද මේ අවදීන් කරන්නේ? මොනවද මේ ඇහැරගෙන කරන්නේ? What are you doing now? මම මේකට දානවා අර here කියන එක ගෙනහල්ලා. මම ඔබට ඒක කිව්වා. අර අතන කියන එක පෙන්නද්දී here there මොකුත් දාන්න එපා අඟට කියලා. ඔන්න හේතුව දැන් පැහැදිලි වෙයි. What are you doing now here? ඔතන ප්‍රශ්නාර්ථ ලකුණු දාන්න පුළුවන් ප්‍රශ්නයක්. නබුල් විස්පොන්ස් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මොකක්ද අදහස? මේක දැක්නම් අදහස් තමයි what are you doing now? මොනවද ඔයා නැකිටගෙන කරන්නේ? මහරය 12ට එන අවදියෙන් ඉඳි අහනවා අපි මොනවද නැකිටගෙන කරන්නේ? What are you doing now? What are you doing now here? අන්න ලස්සන අදහසක්. මොනවද ඔයා මේ උඩ නැගගෙන කරන්නේ? අර අදහස මෙන්න මේ වචනයත් එක්ක මෙන්න මේ අකුරු හතරත් එක්ක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. හරියට ලව් කියන වචනේ ජීවිතය වෙනස් වෙනවා වගේ. මේ here කියන අකුරු හතරෙන් මේ සම්පූර්ණ අදහස අනිත් පැත්ත ගහනවා. කන පිට ගහනවා. මේ here කාමේ නැත්නම් මේක ප්‍රකාශ වුණා what are you doing now? මොනවද අවදීන් කරන්නේ? මොනවද නැකිටගෙන කරන්නේ? හැබැයි මේකට here එක දැම්ම ගමන් what are you doing now here? අන්න එනවා ලස්සන අදහසක්. මොනවද මේ උඩ නැගගෙන කරන්නේ? තාත්තා ඇවිල්ලා මගෙන් අහනවා. මං ගලකුඩ නැගලා මොකක් හරි වැඩක්. දැන් උඩට වෙලා ඉන්නවල මේක. දැන් I'm up here මම මෙතන උඩ. දැන් උස තැනක් අල්ලලා ලස්සනට වාඩි වෙලා ඉන්නවා. අපි ඔය traveling වල hiking වලට එහෙම ගියාම උස ගලක් දැක්කහම හැමෝටම කලින් ඕකර නැගලා selfie එකක් ගහලා වාඩි වෙලා ඉන්නවා. අන්න හිතයි I'm up here මම මෙතන උඩ. ඒ නිකන් වාඩි වෙලා ඉඳි. දැන් මොකක් හරි වැඩක් කරනවා. මං ඉනිමකක් තියාගෙන උඩට නැගලා මොනවා හරි ගෙදර තියෙන රබුටන් ගහේ රබුටන් ටිකක් කනවා. මැංගෝස් ගහේ මැංගෝස් ටිකක් කනවා. තාත්තා දකිනවා.
පුතේ මොනවද උඩ නැගගෙන කරන්නේ? අහනවා. කොහොමද අහන්නේ? What are you doing up here? What are you doing up here? අන්න අදහසක් එනවා. මොනවද ඔයලා උඩට වෙලා කරන්නේ? මොනවද ඔයලා උඩ නැගගෙන කරන්නේ? මම වහලට නැගලා වහලේ මොකක් හරි සුද්ධ කරනවා. දීසරෙන් බැඳිච්ච එක හුර දානවා. තාත්තා නැගලා කියනවා. දැන් අම්මා නැගලා අහනවා. පුතේ මොනවද උඩ නැගලා කරන්නේ? What are you doing up here? එක ෆිල්ම් එකක ඉනිමගක් තියලා පිටියට එළම ඇණයක් ගහන උඩ. එළම ඇණයක් ගහන උඩ. ළමයෙක් කිව්වට වැඩි හිටියේ කියලා. වැඩි හිටියේ කණයක් ගහනවා. අල්ලපු විතර මිනිස්සු අහනවා. මොනවද ඔය උඩ නැගගෙන කරන්නේ? කොහොමද අහන්නේ? What are you doing up here? What are you doing up here? මොනවද ඔයා මේ උඩ නැගගෙන කරන්නේ? ඊළඟට මෙතන කියන අදහසනේ here එකෙන්. එතන මට පේන දුරනේ. මගේ මේ දර්ශනය වෙන වටපිටාවනේ දර්ශන වෙන කියන්නේ මේ ළඟ පාත මගේ වොයිස් එකෙන් කියන්න පුළුවන් වටපිටාව. මගේ හඬින් කියන්න බැරි. හැබැයි මට පේනෙන දුර තැනක්. දුර තැනක්. මට පේනවා මෙතන ඉඳන් ඉන්නකොට එහා බිල්ඩින් එකක කවුරු හරි මිනිස්සේ අර එළිය වගේ තීන්ත ගන්නවා හරි මොකක් හරි කරනවා. හැබැයි මට පැහැදිලි නෑ. මම ළඟ ඉන්න අපේ කාගෙන් හරි අහනවා. මොකක්ද අර අතන කරන්නේ? මොකක්ද අර අතන කරන්නේ? කොහොමද අහන්නේ? අන්න අරය කිව්වම ඔහු කියලා ගමු. අන්න අදහසක් එනවා. What is he doing up here කියන එක අතන කරන්න there. What is he doing up there? What is he doing up there? අන්න අදහසක් එනවා. මොනවද අර අතන කරන්නේ? මොනවද අර අතන කරන්නේ? What is he doing up there? What is he doing up there? අන්න එනවා. අතන මොනවාද? අර අතන උඩට වෙලා අර යාර මොකද්ද කරන්නේ? අර අතන උඩ අර මොකද්ද කරන්නේ? අන්න ඒ අදහස. What is he doing up there? දැන් මෙතන there එක ආවේ නැත්තම් අපි කියන්නේ what is she doing now? ඒ මොකද්ද? මොනවද ඔහු නැකිටගෙන කරන්නේ? මොනවද අර අවදීන් කරන්නේ? ඒ අදහස. හැබැයි මෙතන there හරි here හරි ආවහම ඒ අදහස සම්පූර්ණයෙන්ම කන පිට හැරෙනවා. What is she doing up there? මොනවද අය අර මොනවද ඔහු අර අතන උඩ නැගගෙන කරන්නේ? දැන් මේක ගැහණු කෙනෙක් කියල කොහොමද අහන්නේ? අන්න අපි අහනවා What is she doing up there? What is she doing up there? මොනවද අය අතන උඩ නැගගෙන කරන්නේ? What is she doing up there? ඔන්න ලස්සන අදහසක්. අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඔබ සටහන් කරගන්න. විශේෂ භාවිතයක්. ජීවිතය ඔබ නොහැසු ඔබ ඉගෙන ගත්තේ නැති ඔබට කියන්න අවශ්‍ය. හැබැයි ඔබ වරද්ද කියන ඔබට කියන්න නොතේරෙන ලස්සන භාවිතයන් කිහිපයක් තමයි අපි මේ කතා කරගෙන යන්නේ. එතකොට මේ වැඩසටහන නොකඩවා නොනවත්වා මගේ ජීවිතේ මට පුළුවන් කාල සීමාවක් තුළ මේ වැඩසටහන පවත්වාගෙන යනවා. ඔබට පුළුවන් වැඩසටහනත් එක්ක ඉරිද උදෑසන 6:30 සම්බන්ධ වෙන්න. බදාදා රාත්‍රී 10:30 ග්‍රැම වැඩසටහන සමග ඔබට ඒක රාශී වෙන්න හැකියාව තියෙනවා. මේ ඔස්සේ ඔබට ප්‍රයෝජනයක් තියෙනවා නම් ඔබට අලුත් වචනයක් හරි එක පුංචි දෙයක් හරි ඉගෙන ගන්න පුළුවන් නම් ඒ හැකියාව මේ ඔස්සේ ලැබෙනවා නම් පමණක් මේ වැඩසටහන සමග එකතු වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ වැඩසටහන ආරම්භයේ සිට අවසානයේ මට පේන්නේ නැහැ කවදද කියලා. මට පුළුවන් උපරිමයක් අවසාන මොහොත දක්වා මම පවත්වනවා. මට පුළුවන් හැකි කාල සීමාව තුළ පවත්වනවා. මේ සෑම දිනකම මම රුපියලකවත් දේශන ගාස්තුවක් අය කරන්නේ නැහැ. මම තප්පර කිහිපයකින් කිව්වොත් මේ වැඩසටහන ආරම්භ කරන්න හේතුව මෙම කොරෝනා වෛරස් තත්ත්වයට එක්ක අපහසුතාවයකට පත් වෙච්ච අහිංසක සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේම ගම්බද පළාත්වල කිසිම දෙයක් කර කියා ගන්න බැරුව අධ්‍යාපනයේ වැටිච්ච දරුවන් මූලික කරගෙන ඔවුන්ට ගොඩාක් වැඩගත් වෙන ස්පෝකන් එකට වඩා ග්‍රැමර් එක. නමුත් ඔබ දන්නවා සාමාන්‍ය පෙළ විභාගෙටත් උසස් පෙළ විභාගයට ඩයලොග්ස් නිර්මාණය වෙනවා. ඩයලොග් වලදී මේ භාවිතය අවශ්‍ය වෙනවා. ඒ වගේම මගේ පන්තිවල විශාල ප්‍රමාණයක් ස්පෝකන් විෂය හදාරන එහෙම නැත්නම් ඩිප්ලෝමා මට්ටමින් හදාරන ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා හදාරන සහතික පත්‍ර පාඨමාලා හදාරන සහ සාමාන්‍ය පෙළ උසස් පෙළ මගේ පන්තිවල දරුවන් රාශියක් ඉන්නවා. ඉතින් ඕනොත් ඒකාබද්ධ කරගෙන මේ විශේෂ වැඩසටහන සහ ඒ වගේම අලුතෙන් සමාජිකයන් එක රාශී කරගෙන රසා කරන ඔබව ආදී සියලු දෙනා රාශී කරගෙන ඔබ හැමෝටම යහපතක් වෙන්න ප්‍රයෝජනවත් වෙන්න ආකාරයට ග්‍රැමර් වර්ක්ෂොප් එකක් සහ ස්පෝකන්
workshop එකක් මම පිළියෙල කරා. ඒ අනුව හැම දිනකටම මේ වැඩසටහනත් එක්ක එක රාශි වෙලා අලුත් ජීවිතය ඉගෙන ගන්න අවස්ථාව ලැබෙවි. ඔබ ඔබගේ හදවතින් අහලා බලන්න මේ මොහොත තුළ අපි මේ සාකච්ඡා කරගෙන යන මේ පාඩම මේ භාවිතයත් පිළිබඳව ඔබ මීට කලින් ජීවිතේ කවදා හෝ දවසක ඉගෙන ගත්තද? මේ පිළිබඳව ඔබ පැහැදිලි අවබෝධයක් තිබ්බද නැද්ද කියන එක ඔබේ හදවතින් අහලා බලන්න. ඔබට අවංකවම මේකෙන් ලොකු ප්‍රයෝජනයක් වටිනාකමක් වෙන වැඩසටහනත් එක්ක එක රාශී වන්න. ඒ වගේම ඉදිරියේදී අද දවසේ පහසුවෙන් ලොගින් ආවට ඉදිරියේදී ප්‍රදේශනයේ හා සම්බන්ධ වීමේදී ගැටලුවක් මතුවේවි. ඊනම් අපි මහා නෑවැල දේශන ලින්ක් ලබා දීම නිසා එහෙම ඉෂුව එකක් ආවේ නැහැ. නමුත් ඉදිරියේදී එහෙම ගැටලුවක් මතුනොත් ඔබට සජීවීව YouTube හරහා හෝ Facebook හරහා බලන්න අවස්ථාව සකසා දෙන්න. එමනම් අද දවස තුල මෙතනින් එහාට යන්න අපේක්ෂා කරන්නේ නැහැ. විනාඩි 30ක සරණමය ඉතාමත්ම වටිනා ඔබේ ජීවිතයට අලුත් දෙයක් එකතු කරන ජීවිතයේ අලුත් කරන විනාඩි 30ක කාලයක් වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. නමුත් මේ විදිහට මම හිතන්නේ විනාඩි 30 තැනලා ඉවරයි. ඒ වුණත් අලුත් දෙයක් දුන්නා. ඒ දේ ඔබ ඉගෙන ගන්න. මම මේක පැයකමාරක් විතර පවත්වන්න කැමතියි. නමුත් මට ප්‍රායෝගික ගැටලු තියෙනවා පැවැත්වීමේදී සහ ඊළඟ දවස තුල විශේෂයෙන්ම රස්සා කරන ඔබට ගෙදර අනන්තවත් වැඩ තියෙනවා. අනන්තවත් වැඩ ඇති. ඒ නිසා විනාඩියක්වත් අපට දාන්න. දරුවන් සමග ඉන්න ඔබ වැඩි හිටියන් සාමාන්‍ය උසස් පෙළ කරන ඔබට අමතර වෙලාවක් නැහැ. ඒ නිසා පැය භාගයෙන් දැනෙන්න තේරෙන්න අලුත් දෙයක් නවමු දෙයක් ඔබට මෙතෙක් හම්බෙච්ච දෙයක් උගන්වන්න අපි සූදානම් වෙනවා. අද දවස් තුල English spoken pre workshop එක මෙතනින් අවසానයි. නැවතත් ලබන වදා රාත්‍රියේ 10:30ට හම්බෙමු. ඒ වගේම ලබන ඉරිදා උදෑසන 6:30ට හම්බෙමු. එමනම් ඔබ සියලු දෙනාටම අදින් උදා වෙන සතිය යහපත් සතියක් සෝදායක සතියක් ප්‍රාර්ථනා කරමින් දේශනය අවසන් සම්බන්ධ සියලු දෙනාටම ස්තුතියි. අපි නැවතත් ලබන සතියේ වදා රාත්‍රී 10:30 හෝ ඉරිදා උදෑසන 6:30 හම්බෙමු. ලොග් අවුට් වෙන්න අහන්න ඕන හරි කියනවා නම් මැසේජ් එකක් මට දාන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. ඒ වගේ පැහැදිලි කිරීම කරන්න. සුබ දවසක් සියලු දෙනාටම.